අපේ බුදුහාමුදුරුවෝ පළමු කොටස. කතෘ තුසිත රාජපක්ෂ ප්‍රංශය. ඒ අසම සම වූ සූවිසි බුදුපියාණන් වහන්සේලා ඇතුළු භාග්‍යවත් වූ අමාමෑණී වූ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ යම් වරදක් හෝ අඩුපාඩුවක් වූවා නම් මාහට කමා කරනු සේක්වා. සාදු සාදු සාදු. රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව. බෝසතාණන් වහන්සේගේ අවසන් ස්ත්‍රී ආත්මභාවය යයි අනුමාන කරන ලබන වෘතාන්තය. බුදු කෙනෙකුගේ ගුණ සමුදාය තවත් බුදුන් වහන්සේ නමක් විසින් අනිකක් නොවදාරමින් කල්පයක් මුළුල්ලෙහි රෑදවල් දෙකෙහිම නොනවත්වා බුදුගුණම වදාළේද දීර්ඝ කාලයකින් කල්පේ ගෙවී යන නමුත් බුදුගුණ කීම අවසන් නොවන බව දක්වා තියෙනවා. ඒ උත්තරීතර වූ බුද්ධ ගුණය අනන්තය. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ටද අවිෂය. රහතුන් විසින්ද නොදන්නා වූ බොහෝ බුදුගුණද තියෙන බව සඳහන් වෙනවා. එසේනම් අප ගැන කුමන කතාද? මෙම උත්සාහය අප බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ කාලය තුල කරනු ලැබූ කැපකිරීම, පරිත්‍යාග, උත්හාන වීර්ය, අප වෙනුවෙන් පෑ මහා කරුණාව ආදී අනේක විධි ගුණධර්ම පිළිබඳව කෙටියෙන් විස්තර කිරීමය. ඒ මගින් අපගේ බුදුපියාණන් වහන්සේගේ මෙන්ම නියත විවරණ ලබා දුන් අනෙකුත් බුදුපියාණන් වහන්සේලා පිළිබඳවද ඔබ නොදත් බොහෝ කරුණු දැනගත හැකිවනු ඇත. එමගින් බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත් ඒ අවබෝධය තුළින් හදපත්ලෙන් නැගෙනා මහත් වූ ගෞරවාදරයෙන්ම මින් මතුවට පසඟ පිහිටුවා වැඳීමට මෙන්ම සියලු ප්‍රත්‍යයන් දොහොත් මුදනින් පිළිගැන්වීමටද පසුබට නොවනු නොඅනුමානය. රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව. මේ කතාව ලියන්න ප්‍රථම බොහෝ වේලා කල්පනා කළා. ඊට හේතුව සැලකිය හැකි මූලාශ්‍රයක් නැතිකමයි. ඒත් සුප්‍රසිද්ධ ධර්ම කතිකයන් වහන්සේලා විසින් නිරන්තරයෙන්ම දේශනා කරනු ලබන මෙම කතාවස්තුව ත්‍රිපිටකයේ හෝ අට කතාවන්හිද 550 ජාතක කතාවන්හිද නැති සුප්‍රසිද්ධ කතාවක්. මා විසින් කරනු ලැබූ පෞද්ගලික සොයා බැලීම්වලදී සංස්කෘත කෘතීන් 3ක රූපවතී යනුවෙනුත් අපේ ජාතක පොතේ නැති ඉතිබිසෝ ජාතකය යනුවෙන් හැඳින්වෙන ජාතක කතාවෙහි ඉති කුමරිය ලෙසත් ජනකාල මාලී සීමා විසෝධනී පාඨ යන කෘතිවලත් අන්තර්ගත බව දැනගන්නට ලැබුණා. අපේ අටවිසි බුදුවරුන්ටත් පෙර සොළසා සංඛ්‍ය කල්පලක්ෂයක් කල් පාරමීදම් සැපිරූ බුදුරජාණන් වහන්සේ නමක් පූර්ව දීපංකර නමින් ලොව පහළ වී සිටියා. නියත විවරණ ලබා දුන් දීපංකර බුදුපියාණන් වහන්සේත් සිටින නිසා ඒ බුදුහාමුදුරුවන්ට පුරාණ දීපංකර බුදුහාමුදුරුව කියලත් නියත විවරණ ලබා දුන් දීපංකර බුදුපියාණන් වහන්සේ දීපංකර තවුසා ලෙසත් හැඳින්වුවා. මෙම තවුසා පුරාණ දීපංකර බුදුරදුන්ට තෙල් ගෙන ගොස් පූජා කිරීම සිදු කළා. එක් දිනක් එක ගෙදරකින්වත් තෙල් බිඳක් සොයාගන්නට බැරි වුණා. ඒක නිසාම දීපංකර තාපසතුමාට රජමාලිගාවට තෙල් සොයාගෙන යන්නට සිද්ධ වුණා. එකල රූපවතී නොහොත් ඉති කුමාරි මේ රජමැදුරේ සිටි කුමාරිකාවක්. ඇගේ සිය ඥාති සොහයුරා තමයි පුරාණ දීපංකර බුදුන් වහන්සේ. ඇය ඒ වන විටත් බොහෝ පින් දහම් කරමින් සිටියේ. ඒ බුදු බව අපේක්ෂාවෙන්.
ඒක සංසාරෙන් ගෙනා පාරමිතාවක්. ඒ නිසා කුමන ලිංගිකත්වයක් ලැබුවත් අදිෂ්ඨානය හීන වෙන්නේ නැහැ. ඒ වන විටත් නියත විවරණ ලබන්න පාරමිතා සම්පූර්ණ වී තිබුණේ නැහැ. ඇය ඒ වන විටත් බඩගින්නේ සිටි දරුවෙකුට තම පියයුර කපා බඩගින්න නිවාලන්න දන් දී තිබූ බව රූපාවතී ඉංග්‍රීසි පරිවර්තනයේ මම කියෙව්වා. ඒ කෙසේ වෙතත් ඒ තරම් උදාර ස්ත්‍රියක් වූ කුමාරිකාව නොපැකිලව අබතෙල් ගෙනවිත් තාපසයා වෙත දෙනු ලැබුවා. එම අවස්ථාවේදී ඇය විසින් තමන් තුළද මතු බුදු බව ප්‍රාර්ථනා කිරීමට ඇති අතමහත් කැමැත්ත පිළිබඳව සිය සොයුරු පුරාණ දීපංකර බුදුන්ට දැනුම් දෙන ලෙසත් පවසනු ලැබුවා. එලෙස රජමැදුරේ කුමරියක වී පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේට සිද්ධාර්ථ තෛලය පූජා කළේ අප ගෞතම බුදුපියාණන් වහන්සේමයි. අපේ දීපංකර බුදුපියාණන් වහන්සේ ඒ පණිවිඩය පුරාණ බුදුපියාණන් වහන්සේට දැන්වුවත් ඇයගේ ස්ත්‍රීභාවය නියත විවරණයකට බාධාවක් බව උන්වහන්සේ දන්වා සිටියේ මතුවට ලැබීමට ඇති නියත විවරණ පූර්ණය සඳහා අවසි ස්ත්‍රී ආත්මයෙන් මුදවන්න වෙන්න ඇති. පළවෙනි නියත විවරණයට කියනවා අභිනිහාරය කියලා. ඒ සඳහා අංග 8කින් පරිපූර්ණ විය යුතුයි. ඒ තමයි 1. මනුස්සත්ව 2. ලිංග සම්පatti 3. හේතු 4. සත්තාර දස්සන 5. පබ්බජ්ජා 6. ගුණ සම්පatti 7. අධිකාර 8. ඡන්දතා යන අංගයි. ලිංග සම්පත්තිය යනු පිරිමි භවය. පිරිමියෙකු මිස ගැහැණියක් කවදාවත් බුදු වෙන්නේ නැහැ. ඒ නිසා ස්ත්‍රී නපුංසක පණ්ඩකාදීන්ව සිට කරන ප්‍රාර්ථනය සිදුවන්නේ නැහැ. ප්‍රථම ප්‍රාර්ථනය පුරුෂත්වයේ සිටගෙනම කළ යුතුය. බුදු බව පතනු කැමති ස්ත්‍රීන් විසින් පිරිමි බව පතා පින්කොට පිරිමියෙකු වී බුදු බව පැතිවිය යුතු බව උන්වහන්සේ වදාරා සිටියා. මේ කාරණය කනවැකුණු ඉතිකුමරිය ශෝකයටත් කම්පනයටත් පත් වුණා. පූජා කිරීමට සැකසූ අබතෙල් තම ශරීරයේ වත්කොට ගිනි තියාගත්තා. ඇත්තෙන්ම අපේ බුදුහාමුදුරුවෝ යන ලිපි පෙළ මම ලියන්න පටන් ගන්න හිටියේ ඉතිකුමරියගේ කතාවෙන් නෙවෙයි. දූරේ නිධානයෙන්. දූරේ නිධානය කියන්නේ ප්‍රථම නියත විවරණයේ සිට බෝසතුන්ගේ මෙලොව බිහිවීම දක්වා ඇති කොටසට. ඒත් හදිසියේම ගෞරවනීය අරියවිමල හිමිපාණන් වහන්සේ පළමුදා කතා කොට මොනයම් හෝ හේතුවකට ඉතිකුමරියගේ කතා වෘතාන්තය මගෙත් එක්ක කීවා. එවිටයි මට හිතුනේ මම පටන් ගන්න ඕනි මෙතනින් කියලා. උන්වහන්සේටත් අප්‍රමාණ පිං. ඒ එක්කම තවත් එක් පණිවිඩයක් විශේෂයෙන්ම පුරුෂ අධිපත්වයෙන් හිස උදුම්මාගත් සමහර ගිහි පැවිදි පුරුෂ ප්‍රාර්ශවයටත් මෙයින් ලැබෙනවා. ඒ තමයි කල්ප කෝටි ගණනක් පෙරම් පුරමින් ලෞතුරා බුද්ධත්වය සඳහා යන බෝසතුන් වහන්සේලාටත් නියත විවරණ ලබනාතුරු ස්ත්‍රී ආත්ම භාවයෙන් ගැලවීමක් නොවන බව. එය සනාත වන්නේ විශ්වාසනීය මූලාශ්‍රයක් නැති රූපවතියගේ නොහොත් ඉතිකුමරිගේ කතාවෙන් නෙවෙයි. දීපංකර විවරණයේදී අභිනිහාරයට පරිපූර්ණ විය යුතු ලිංග සම්පatti යන කාරණාවෙනුයි. එයත් සිතේ තබාගෙන ඉතිරිය අහන්න. ස්ත්‍රී භාවය බුදු බව සඳහා ලබන නියත විවරණයට බාධාවක් වන බව කනවැකුණු ඉතිකුමාරි නොසිතූ ලෙස ඇති වූ ශෝකයෙන් හා කම්පනයෙන් බුදුහාමුදුරුවන් වෙනුවෙන් සැකසූ අබතෙල් වතෙහිලා
ගිනි තබා ගැනීමට උත්සාහ කරා කියන තැනින් තමයි ඉවර කළේ. ඒත් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මේ දිවසින් දැක බුද්ධ ආනුභාවයෙන් ගිනි ඇවිලෙන්න ඉඩ හැරියේ නැහැ. ඇය ගිනි තබා ගන්න කොතරම් උත්සාහ කළත් ගිනි ඇවිලුනේ නැහැ. සියදිවි නසා ගැනීම බුද්ධත්වයට හෝ ස්ත්‍රී භාවයෙන් නික්ම යාමට ආධාරයක් නොවන බව මහා කාරුණිකයන් වහන්සේ ඉමහත් වූ මෛත්‍රියෙන් බුද්ධ වචනයෙන් ඇයහට ශ්‍රවණය වන්නට සැලැස්වුවා. ඉන් පසුවයි ඇයට සිහි එළඹුණේ. ඒ මොහොතේම ඇය පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙත යන්නට පියමැන්නා. ඒ බුදුවරයෙකුගේ සහ මතු බුදුවරු දෙදෙනෙකුගේ අහඹු හමුවක්. ඒ මතු බුදුවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ස්ත්‍රියක්, එක් අයෙකු පුරුෂයෙක්. දීපංකර බෝසතාණන් වහන්සේ ලෞකික භූමියෙන් නික්ම ලෝකෝත්තර ශ්‍රී විභූතිය විදහා පාමින් තපසෙකු ලෙස එක් පසක. අපේ බෝසතාණන් වහන්සේ ලෞකික ශ්‍රී විභූතියෙන් අගතැන්පත්ව දිව්‍යමය ස්ත්‍රී රූපයකින් රාජකුමාරියක් ලෙස තවත් පසක. එහෙත් දෙදෙනාගේම චිත්තසංතානය අරමුණු ඒකක්ව දෙපසක. ඒ බුද්ධත්වය. පුරාණ දීපාංකර බුදුන් මෙම දෙපාර්ශවයටම අනුග්‍රහ කරමින් සවනක් රැස් විහිදවමින් නිහඬව. ඉති කුමාරිගේ නිලපුල් දෑසින් කඳුළු කැට දෝරෙ ගලනවා. පුරාණ බුදුපියාණන් වහන්සේ හඬ අවදි කළා. නැගණිය, ඔබ අද කඳුළු සලන්නේ තුන් ලෝකයක් නිවා සැනසීමට. ඒ වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි ඔබ මතු දිනක ප්‍රථම නියත විවරණ ලබන්නේ මේ ඔබ ඉදිරියේ සිටිනා තාපසතුමාගෙන්. එවැනි නියත විවරණයක් සඳහා මින් ඉදිරියට ඔබ ස්ත්‍රී ආත්මයෙන් මිදිය යුතුය. ඉති කුමරිය හඬ අවදි කළේ මේ වෙලාවේ. අවසරයි භාග්‍යවතුන් වහන්ස, ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? පුරාණ දීපංකර බුදු පියාණන්, ඔබ වෙන සුකුමාල ස්ත්‍රියකට එය පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඔබ මෙතෙක් කල් පිරූ පාරමී ඒ සුකුමාලත්වය පරයායාවි. ඔබ මතු බුදු වන බෝසත්වරියක්. ඒ බෝසත් ගුණය, ශක්තිය මොට කරන්න ස්ත්‍රී භාවයට බැහැ. එම නිසා මෙම කාරණයක් ඔබට පාරමිතාවක් වේවි. ඉති කුමරිය, එසේමයි භාග්‍යවතුන් වහන්ස, එය මොනෑම් අභියෝගයක් වුවත් ජය ගැනීමේ චිත්ත ශක්තිය, බලය මා සතුයි. පුරාණ දීපංකර බුදු පියාණන්. පින්වත් නැගණිය, මේ හොඳින් අසන්න. නැලියක් පුරවා අබ ඇට ගන්න. ගව්වකට එක අබ ඇටයක් බැගින් දමමින් යන්න. අවසාන අබ ඇටය හෙළන තැන මුණ ගැසෙන නිවසෙහි පුරුෂයා හා විවාහ වන්න. එන සෑම බාධක ප්‍රශ්න අමතක කොට ඔහුට හොඳින් සලකන්න. යම් දිනයක් ඒවි ඔහුගේ මුවින්ම ඔබට ආශිර්වාද කරන. ඒ ආශිර්වාදය වන්නේ මින්මතු ආත්ම භවයන්හි ස්ත්‍රියකට ආවේනික දුක් නොවිද පිරිමි ආත්ම භාවයක් ලබන්න යනුවෙනුයි. ඒ ආශිර්වාදය සඵල වන්නේ ඔහුගේ පුණ්‍යවන්ත භාවය නිසා නොව ඔබගේ දස පාරමිතා ගුණය ඒ කාලයේදී ඉස්මතු වීමෙන්. සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා සම්පූර්ණ කළ යුතු වනවා. ඒ සියල්ලටම මුල්වන අධිෂ්ඨාන පාරමිතා සහ විරිය පාරමිතාවන් සසර පුරා වඩා සිටි ඒ බෝසත් චරිතයට අභියෝගයක් වුණේ නැහැ කොහොමටවත්. ඇය පුරාණ දීපංකර බුදු පියාණන් වහන්සේට පසඟ පිහිටුවා වැන්දා. ඊට පස්සේ දීපංකර තවුසානන් හටත් වැන්දා. ඒ සුකුමාල පාද පෙරට තියා නැගී සිටින විට
මුළු පෘථිවි තලයම සෙලවී යන්නට ඇති. ඒ තරම්ම අදිෂ්ඨාන ශක්තියක් ඒ ඉදිරියට තිබූ පියවරේ ගැබ් වෙලා තිබුණා. මේ කියවන ඔබත් ගැහැණියක් විය හැකි. අදිෂ්ඨානයේ ප්‍රබලතම නම් ස්ත්‍රීභාවයේ බුද්ධත්වයට පැමිණීමට පවා බාධාවක් වන්නේ නැහැ. පුරාණ දීපංකර බුදු පියාණන් වහන්සේ වෙතින් නික්ම රජමාලිගයට ගිය ඇය තම අභිලාෂය ඉෂ්ට කරගන්න යා යුතු දුෂ්කර ගමන යෑමට සැරසුණා. ඇය සුකුමාලත්වයේ පසෙකලා මහා පෞරුෂත්වයකින් ඒ භාරදූර කටයුත්ත සඳහා පිටව ගියා. ඒ කියූ ආකාරයට දින සති මාස පසු කරමින් අබ ඇට ගව්වට එක බැගින් දමමින් යන්න කොතරම් කාලයක් ගතවන්නට ඇද්ද? ඒ මෘදු පාද ගැන හිතන්න. ලේ වැగిරෙන්න ඇති. අවසානයේ අන්තිම අබ ඇටේ ඉතිරිවන තෙක් ඒ සංසාරික ප්‍රාර්ථනාව ලුහු බැන්දා. අවසානයේ ඒ දෛවෝපගත අබ ඇටේ ඉතිරි වුණේ රජමාලිගාවක් අසල නම් නෙමෙයි. ඉන්දියරෙකුගේ දුප්පත් පැලක් ඉදිරියේ. ඇය ඒ දුගී පැල්පතට ගියත් කිසිවෙක් සිටියේ නැහැ. දැන් වගේ දොරවල් වසා තිබුණෙත් නැහැ. අනික ඉන්දියරෙකුගේ ගෙදර මොනවද ගන්න තියෙන්නේ? අවසානයේ නුහුරු දෑතින් අවුල් වී තිබුණ මුළු නිවසම පිළිවෙල කළා. ගෙදර ඉතිරිව තිබූ ධාන්‍ය වලින් රැට කෑමත් සාදා නිම කළා. කළුවර වැටෙන්න ආසන්නයේ තමයි දවසේ වැඩ නිම වී ඒ වියපත් ගොපල්ලා නිවසට පැමිණියේ. ප්‍රථමයෙන්ම ඔහු හොඳටම බිය වුණා. මෙතරම් තේජාන්විත ස්ත්‍රියක් දැකීමෙන් බියවීම පුදුබයට කරුණක් නෙවෙයි. ඇය කාරුණිකව දන්වා සිටියා ඇයව Tamanගේ බිරිඳ ලෙස සලකන හැටියට. ටික වේලාවකට පසු වෙනයම් අනතුරක් නැති බව තහවුරු කරගත් ඔහු ඇයගේ ආරාධනය පිළිගත්තා. ඔහු සේවය කළේ ඒ පළාතේ සිටි ධනවත්ම සිටුවරයා ළඟ. ඔහු කළේ සිටුවරයාගේ සතුන් බලා කියා ගැනීමයි. පසුදින ඔහු සේවයට යන විට ඉතිකුමරිය ඔහුට බත් මුලක් බැඳ දෙන්න අමතක කරේ නැහැ. ඒ නිසාම ඔහුට එදා සිට සිටුවරයාගේ මාලිගාවෙන් දිවා ආහාරය ඕන උනේ නැහැ. ඔහු ඒ වෙනුවට වේලාසන ගෙදර යාමට අවසර ඉල්ලුවේ අලුත් බිරිඳක් ගෙදර ඉන්න නිසා. ඒක අහලා සිටුවරයාට හොඳටම තරහ ගියා. එහෙනම් හෙට ඉඳන් ඔබ ගෙදරම හිටපන් කියලා රැකියාවෙන් පහ කළා. ඒ කාලේ එහෙමයි. තීරණය සාධාරණ උනත් නැතත් නැවත වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඔහු පහවදා ගෙදර ආවේ රැකියාවත් අහිමි වෙලා. ඉතිකුමරියගේ ප්‍රඥාවට, වීර්යයට, පුණ්‍ය බල මහිමයට ඒව ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇය ඔහුට මෙහෙම කීවා. හෙට ගිහින් හොයාගෙන එන්න පුරන් වී අතහරිනු ලැබූ හිස් ඉඩමක්. එවිට ඔහු කීවා මට මේ පළාතේ ඉඩම් හොයන්න දෙයක් නැහැ. අඟලක් ගානේ දන්නවා සත්තුත් එක්ක ඇවිදලා. එවිට දේවිය මෙහෙම කීවා. එහෙනම් ඔබ හෙට උදෙන්ම ගොසින් ගම්වාසීන්ට කියන්න ඒ පුරන් වෙච්ච ඉඩමට තමන්ගේ ගවයන් ගෙනත් බඳින්න මම බලා ගන්නම් කියලා. ඔහුද ඊටමත් කීකරුව ඒ පණිවිඩය ගමටම ලබා දුන්නා. අවසානයේ ගවයන් දහස් ගණන් එම භූමියේ බඳිනු ලැබුවා. ඔවුන්ගේ පයට පෑගීමෙනුත් ගව මුත්‍රාවලිනුත් ඒ පස බුරුල් වුණා පමණක් නෙවෙයි, ගොම තැවරීමෙන් භූමිය සාරවත් වෙන්න පටන් ගත්තා. මිනිසුන්ගෙන් ඒ සඳහා යම් දීමනාවකුත් ලැබෙන්න ඇති. දැන් අවශ්‍ය බීජ පමණයි. කුමරිය ඒකටත් පිළියමක් යෙදුවා. හෙට යන්න ඔබ සේවය කළ සිටුවරයා ළඟට. ඔබ කළ සේවයට ගරු කිරීමක් වශයෙන්
බිත්තර වී ටිකක් ඉල්ලන්න ණයට. ඔහුත් ඒ කියූ අයරින්ම මාලිගයට ගොස් සිටුතුමා හට කාරණය සැලකොට සිටියා. ඒ වන විටත් ඔහුගේ තරහ හිතෙන් තුරන් වී තිබුණේ නැහැ. ඔහු සරු බිත්තර වී වෙනුවට අයින් කොට තිබූ බොල් වූ බිත්තර වී ඔහුට දෙනු ලැබුවා. කවම දාවත් වගා කටයුතු කොට පළපුරුද්දක් නොතිබූ ඔහු ඒ ගැන නොදැන ගෙදර ගෙනවිත් පසුව පස සකස් කොට සිටවනු ලැබුවා. අවසානයේ ඒ බොල් වී අතර හොඳ තත්වයේ තිබූ වී පැලවෙනවා. ඒ ගොයම පැසුනට පස්සේ ඒවා කපලා ගොයම් කොලයක් ගහන්න කියලා කුමරිය කියනවා. ගොපල්ලත් එලෙසම කරනවා. කුමරිය ඒ වී ටිකෙන් ටික පාගන්න පටන් ගන්නවා. ඇයගේ පුණ්‍ය මහිමයට වී ඇටවලින් පිට වෙන්නේ මුතු ඇට. ඒ මුතු සිටුවරයට දීලා වී වලට මාරු කරගන්නවා. එලෙස පාගන හැම වී ඇටයක්ම මුතු බවට පත්වෙනවා. අවසානයේ සිටුවරයාගේ ධාන්‍යාගාරයේ වී නැති වෙනවා මුතු වලට මාරු කරන්න. ඔවුන් ඒ මුතු විකුණා කුඩා සිටු මාලිගාවක් ගන්නවා. පිරුහුණ සිටුවරයෙකුගෙන්. මෙලෙස දවසින් දවස දියුණුවට ගොස් රටේ ධනවත්ම සිටුවරයා බවට පත්වෙනවා. පුණ්‍ය මහිමය කියන දේ හරිම පුදුමයි. ඒ Tamanගේ සෙවණැල්ල වගේ පසුපසින් එන දෙයක්. සුපුරුදු ලෙස මුදල් නිසා අන්ධභාවයට පත්වන සිටුවරයාට මුල අමතක වෙන්න වැඩි කලක් යන්නේ නැහැ. ඔහු තම ධනයෙන් බලයෙන් අනියම් ස්ත්‍රියන් සමග කම්සැප ලබන්න පුරුදු වෙනවා. ඔහු කොතරම් සල්ලාලයෙක් වුණාද කිවහොත් අවසානයේ ඔහු නැවතත් දුප්පතක බවට පත්වෙනවා. ඉති කුමරිය මේ සියලු දුක් පීඩා සෝතැවුල් උපේක්ෂාවෙන් විඳ දරාගන්නේ දස පාරමිතා පුරන්නා වූ අර්ථයෙන්. මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දීත් ඉති කුමරිය ඔහුට නොපිරිහෙලා සියලු යුතුයකම් ඉෂ්ට කරන්නේ මෛත්‍රියෙන්. ඉති කුමරිය ඔහුව ගොපළු ජීවිතයෙන් මුදවා සිටවරයෙකු දක්වාම ගෙනා මග ඔහුට සිහිවන්නට වන්නේ අවසානයේ. සිතේ තමා කෙරෙහිම ඇති වූ කලකිරීම ඔහුටම දරා ගන්නට බැරි වෙනවා. ගැහැණියක් වී ඉපදීම තුළ ඇයට ලද කරදර, සෝතැවුල්, දුක් පීඩාද තමාගේ දහසකුත් එකක් වැරදි තිබියදීත් ඇය විසින් කළ සියලු යුතුයකම් ගැනද සිතා ඇය මෙතෙක්කල් බලාපොරොත්තුව සිටි කෙටි වචන පෙළ වාතලයට එක් වෙනවා. රූපාවතිය, ඔබ මෙතෙක් දුක් විඳේ ගැහැණු ආත්මයක් ලද නිසා. මාහට නොපිරිහෙලා යුතුයකම් ඉටු කළ පිනෙන් ඔබ මතු ඉපදෙන සෑම ආත්ම භවයකදීම පිරිමියෙක් වී ඉපදෙන්නට කියා පතනවා. ඇයට ඇති වූ නිරාමිෂ සතුට ඔබට සිතා ගන්නට පුළුවන් නැති. ඉන්පසු ඇය එම ආත්මභාවයෙන් මිදී කල්ප කාලාන්තරයක් බොහෝ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල සැරිසරා අමරවතී නම් නුවර සුමේධ නමින් උත්පත්තිය ලබනවා. ඊළඟ කොටස එතැන් සිට. විශේෂ පුණ්‍යානුමෝදනාව. දිගන සුගතවංශ හිමිපාණන් හට, වැලිමඩ අරියවිමල හිමිපාණන් හට, මාගේ කල්යාණ මිත්‍ර වින්සන් අලහකෝන් මහතා හට සහ නිරන්තරයෙන්ම මාව දිරිගන්වන කලන මිතුරු ඔබ සැමට. උපකාරක ලිපි. අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඥානවිමල මහනාහිමිපාණන් විසින් බුදුසරණ පුවත්පතට සපයා තිබූ ලිපියක්ද Journal of the International Association of Buddhist Studies යන ආයතනය විසින් ක්‍රිස්තු වර්ෂ 2000 නොවැම්බර් මාස පළ කරනු ලැබූ මාසික සංගරාවට ආචාර්ය රෙයිකෝ ඔනුමා විසින් ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා
ජනකාල මාලී ඇසුරෙන් ලියනු ලැබූ The Story of Rupavati, A Female Past Birth of the Buddha යන කෘතියේ උපුටා ගැනීමේ කොටසක්ද ත්‍රිපිටකාචාර්ය දිගන සුගතවංශ අපගේ ගුරුදේවයාණන් වහන්සේ විසින් රචිත පොතපතෙන්ද උන්වහන්සේ සමග කළ පෞද්ගලික සාකච්ඡා මගින්දය. මෙම ග්‍රන්ථද බලන්න. ජනකාල මාලී සීමා විසෝදනී පාඨ. තෙරුවන් සරණයි.